අයිබෝන් පුතේ ස්පොට් ටෙස්ට් වල පස්වෙනි අපි කරපු ස්පොට් එකේ උත්තර සාකච්ඡා කරන්නයි මේ වීඩියෝ එක. එතකොට දැන් එතෙන් යන්න කලින් දැන් ජනවාරි මාසේට තව දවස් කීපයයි තියෙන්නේ. එතන ඉඳලා තව දවස් 9ක් විතර වගේ තමයි පුතේ විභාගය සඳහා ඔයගොල්ලන්ට සූදානම් වෙන්න කාලය ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට මම තීරණය කළා මේ දවස් 10ක විතර වගේ කාලය ප්‍රායෝගික කොටස සඳහා කොහොමද විශේෂයෙන් දැස් වෙන්නේ කියලා. එතකොට ඕනිවට වඩා ප්‍රෙෂර් එකක් ගන්න ඕනේ නැහැ. එතකොට මේ වෙනකොට අපි 200ක් විතර වගේ ප්‍රමාණයක් ස්ථානීය පරීක්ෂණ සාකච්ඡා කරලා තියෙනවා. එතකොට මේ ඉතිරි දවස් ටිකේ පුතේ තීව්‍රතාවය වැඩි කරලා අපි උසස් පෙළ විභාගයටත් එහෙමයි කළේ. එතකොට මේකෙදී පාඩම් කරන්න කියලා අතිරේක වෙලාවක් ඉතුරු කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ BST විතරයි ඔයගොල්ලන්ට කරගන්න තියෙන්නේ. ඒ නිසා මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා තව 300ක් හෝ ඊට ඉක්ම වූ ප්‍රමාණයක් මේ ඉදිරි දින කීපෙදී ස්ථානීය පරීක්ෂණ විදිහට ඔයගොල්ලන්ට හදලා දෙන්න. එතකොට පුතේ 200යි 300යි කියලා කියන්නේ 500ක විතර වගේ ටාගට් එකක් තමයි මට තිබුණේ. ඕකෙන් 30ක් සාර්ථකව කරගත්තොත් විභාගෙට ප්‍රැක්ටිකල් කතාව එතනින් අවසන් වෙනවා. එතකොට මේ පාසල් මට්ටමින් සහ වෙනත් මාධ්‍යයන් ඔස්සේ ඔයගොල්ලන්ට යම් ප්‍රමාණයක් තව අතිරේක දේවල් ලැබිලා ඇති. එතකොට මං ගැන විශ්වාසය තියලා මාත් එක්ක එකතු වුණු දරුවන්ට ස්ථානීය පරීක්ෂණවලදී උපරිම ලකුණු ප්‍රමාණයක් අරන් දෙන එක හැම අවුරුද්දකම වගේ මගේ බලාපොරොත්තුව. ඒ නිසා කිසිම ඩවුට් එකක් තියාගන්න එපා. ඔයගොල්ලෝ දන්නවා ලියන පේපර් එකේදී කොහොමද අපි වැඩේ කොට දැම්මේ කියලා. ඒතකොට ඒ හා සමාන විශ්වාසයකින් වැඩපිළිවෙලත් එක්ක එකතු වෙන්න තීව්‍රතාවය දැන් වැඩි කරගනිමින් අපි සාමාන්‍ය ක්‍රමයේ හිමයි තීව්‍රතාවය වැඩි කරගනිමින් අපි ඉස්සරහට යන්. ඒතකොට අන්තිම දවස් 3-4 වෙනකොට පුතේ මේ කරපු ටිකත් නැවත නැවත බලලා තනියෙන් ලියා ගන්න බැරි වුණු ටිකත් නැවත නැවත බලලා අලුත් ඒවත් බලලා හරි. එතකොට දවසකට 100ක් විතර වගේ ප්‍රමාණයක් බැලෙන විදිහේ වැඩසටහනක් හිමින් සැරේ මේකත් එක්ක හදාගමු. එතකොට පුතේ ඔළුව ඇතුලේ වැඩ කරන්නේ ස්ථානීය පරීක්ෂණ විතරයි. ඒතර මේ පාර දැන් කලින් ලිස්ට් එකක් ඇවිත් සූදානම් කරන්න කියන බඩු ප්‍රමාණයට වඩා සම්පූර්ණ නියැදීම වගේ විභාග මධ්‍යස්ථානයට කෙලින්ම ලැබෙන පාටක් තමයි තියෙන්නේ. එතකොට ඒ නිසා පුතේ ලොකු ප්‍රමාණයක් නියැදී හඳුනාගෙන බලලා කරලා ගියොත් අපිට පහසුවෙන් ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. එතකොට පාඩම් කිරීමේ රටාවේ යම් වෙනසක් ඇති කරගත යුතුව තියෙනවා. එතකොට මේ වෙනසට අදාළව මම කාරණා කීපයක් ඔයගොල්ලන්ට කියන්නම්. දැන් ප්‍රැක්ටිකල් ගයිඩ් එකේ යම් පිටුවක් ගත්තොත් මේ පාංශු ඝනත්වය සහ සවිවරතාවය තීරණය කිරීම 12 වසරේ ප්‍රැක්ටිකල් එකක්. එතකොට මේක සාමාන්‍ය පරිදි කියව ගන්න, හැඳින්වීම සාමාන්‍ය පරිදි කියවන්න, මූලධර්මය මේ ඔක්කොම දන්නවා. දැන් මේ කොටසට පුතේ අවධානය යොමු කළොත් මෙන්න මේ බලන්න මේ උපකරණ කියන ටිකෙන් මොකද ස්ථානීය පරීක්ෂණ නෙන්නේ. එතකොට ස්ථානීය පරීක්ෂණයක් කියලා කියන්නේ ප්‍රැක්ටිකල් එකට අවශ්‍ය වෙන නැත්නම් ප්‍රැක්ටිකල් එකේදී යොදා ගන්නා හෝ ඒ ආශ්‍රිත අවසන් නිෂ්පාදනය වෙන්න පුළුවන් පුහුල් දෝසි නම් පුහුල් දෝසි නිෂ්පාදනයක් ස්ථානීය පරීක්ෂණයේ ස්ථානයක් විදිහට තියලා තියන්න පුළුවන්. නැත්නම් පුහුල් දෝසි නිෂ්පාදනයේදී අතරමැදි අවස්ථාවක භාවිතා වුණු යමක් තියලා තියන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රැක්ටිකල් ගයිඩ් එකේ දීලා තියෙන උපකරණ දිහා බලලා මෙන්න මේ හැඩයට හිතන් මෙන්න මේ උපකරණ ලයිස්තුවෙන් මොන විදිහේ ඒවා මේ පාර අපේ ස්ථානීය පරීක්ෂණ සඳහා එන්න පුළුවන්ද? දැන් නිකන් උදාහරණයක් විදිහට මේක ගන්නකො අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය. ඒතර මේ ලිස්ට් එක කියවගෙන යනකොට සාමාන්‍යයෙන් ළමයි පුතේ මේ ලිස්ට් එක කියවන්නේ නැහැ. ප්‍රැක්ටිකල් පාඩම් කරනකොට මූලධර්මයේ කියවලා ක්‍රමවේදය බලන්න ඕනි. මොකද ක්‍රමවේදයේ ඇසුරෙන් ප්‍රශ්නයක් අහලා තියෙන්න පුළුවන්. එතකොට හැම වෙලාවෙම ස්ථානීය පරීක්ෂණ නිසා ඔය ක්‍රමවේදයේ ඇතුලේ තියෙන උපකරණ ලයිස්තුවේ තියෙන
මොනවා හරි ඒක උප ඒකකයක් උප කොටසක්. හරි. අතරමැදි පියවරක් තමයි පුතේ ස්ථානීය විදිහට තියලා තියෙන්නේ. දැන් ප්‍රැක්ටිකල් ලිස්ට් එක ඇසුරෙන් හරි අපි කරන පාඩම් කොහොමද ඒ ටික මතක තියාගන්නේ කියන කාරණාව ඉස්සරහට ගියොත් දැන් දෘශ්‍ය ඝනත්වයේ සෙවීම සඳහා මූලධර්මයේ කතාව අපි දන්නවයි කියලා හිතමු. එතකොට උපකරණ ලයිස්තුව තියෙනවා මෙන්න මේ විදිහට දෙකලවර මුවහත් සෙන්ටිමීටර් 10ක් උස ගැල්වනයිස් බටයක්. එතකොට ඒකනි පුතේ පස මත තියලා තද කරලා පස් සාම්පලය ලබා ගන්න භාවිතා කරන්නේ. එතකොට මේක දැක්කොත් අපි දන්නවා මේ භාවිතා කරලා තියෙන්නේ මේක පසේ දෘශ්‍ය ඝනත්වයේ සෙවීම සඳහා. එතකොට ඒකත් එක්ක අපි කල්පනා කරනවා මේ වගේ එකක් තව වෙන කොහේ හරි තැනකත් ඕනි වෙනවද? හරි. ඒතර සෙන්ටිමීටර් 10ක් විතර වගේ ගැල්වනයිස් බටයක් නිසා සාමාන්‍යයෙන් එකපාර අපිට උපකල්පනය වෙනවා මේ දෘශ්‍ය ඝනත්වයේ සෙවීම සඳහා තමයි. නමුත් ගැල්වනයිස් බට කියන ඒවා පුතේ තව තැනකදී යොදාගත්ත දිග සෙන්ටිමීටර් 10ම නෙමෙයි ආරක්ෂිත ව්‍යුහ ඉදිකිරීමේ අමුද්‍රව්‍යයක් විදිහට. එතකොට මේ ගැල්වනයිස් බටේ තියලා ප්‍රශ්න අහලා තියෙන්නේ ආරක්ෂිත ව්‍යුහ ආශ්‍රිතව වෙන්න පුළුවන්. පැහැදිලිද? එතකොට මෙතන තියෙන මේ උපකරණ ලයිස්තුව දිහා බලන ගමන් ඔයගොල්ලෝ තනියෙන් කල්පනා කරනවා විෂය නිර්දේශය ඇතුලේ මේක වෙන කොහෙද හම්බුනේ. එතකොට මේ ඇසුරෙන් මට මොනවද අහන්න පුළුවන් ප්‍රශ්න මේ තියෙන උපකරණ මම දන්නවද? පැහැදිලිද? එතකොට අන්න ඒ හැඩයකට අනුකූලව තමයි පුතේ මගේ ස්ථානීය පරීක්ෂණ ඔක්කොම මින් ඉස්සරහට තියෙන්නේ. ඒවා විශේෂයෙන් අපි ගොනු කරලා තියෙන්නේ. ඒ නිසා ඒකයි මම කියන්නේ නිකන් මොනවා හරි රූප සටහන් ටිකක් හොයාගෙන ඒකට අනුකූලව ඒ ටික බලලා යනවට වඩා මේ ඉතිරි වෙලා තියෙන දවස් ටික පුතේ අපි ගොඩනගාගත්ත ක්‍රමවත් ක්‍රමවේදයට අනුව අපි පන්ති කාමරේ කොහෙන් හරි ඇහින්දාස් රජෙන්දා කොහෙම පේපර්ස් කරේ නැහැ. හරි ටාගට් එකක් ඇතුව තමයි පේපර්ස් කරේ. ටාගට් එකක් ඇතුව තමයි රචනා ප්‍රශ්න ලිව්වේ. එතකොට ඒකේ ප්‍රතිඵල ඔයගොල්ලෝ අරගෙන තියෙනවා. එතකොට මේ ටිකත් අපි ඒ හැඩයටම කරගමු. එතකොට ඉතිරි වෙන කාලය පුතේ දැන් එක ස්ථානීය පරීක්ෂණයක් කරලා ඊළඟ එක හදන්න මේ සාකච්ඡාවක් කරන්න පන්තිය උගන්වනවා වගේ නෙමෙයි. එතකොට වීඩියෝ එක කරගන්න මම තනියෙන් පරිසරයක ඉන්නේ මේ ඔක්කොම මම කැමරාමන් මම ලයිටිං මම එඩිටිං මම එතකොට එහෙමනේ පුතේ මේ කොවිඩ් එක වෙලා තියෙන නිසා යම් කාලයක් අපේක්ෂිත ප්‍රමාණයට වඩා යම් කාලයක් මේවට ගත වෙනවා. එතකොට ඒත් දුරස්තව පුතේ මගේ ගෝල බාලයෝ ටික මේ වැඩවලට උදව් කරනවා. හරි එතකොට මේ ඉදිරි දවස් 10 තීව්‍රතාවය වැඩි කරගන්න අපේ පන්තිවලට සම්බන්ධ වුණු ලංකාවේ උඩ මට්ටමේ ප්‍රතිඵල ගත්ත ගෝලයෝ 4 දිනක් ඉන්නවා 1 2 3 4 මට්ටමේ. එතකොට මේ ඒ ගොල්ලෝ ඔක්කොම මේ දවස්වල ගෙවල් වල ඔන්ලයින් ක්‍රමයට තමයි මේ විදිහට මේගොල්ලෝගේ විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා අන්තිම අවුරුදු කීපේ 2019 ලංකාවේ උඩ මට්ටමේ ප්‍රතිඵල ගත්ත 2018 17 ලංකාවේ උඩ මට්ටමේ ප්‍රතිඵල ගත්ත කොළඹ දිස්ත්‍රික්කයේ එක වුණු දරුවන් කීප දෙනෙක් ඉන්නවා. ඒතකොට ඒගොල්ලෝගේ සපෝට් එකත් ඇතුව ඒගොල්ලෝ ලියපු ස්ථානීය පරීක්ෂණවල අත්දැකීමුත් එකතු කරගෙන මේ තීව්‍රව මේ වැඩසටහන ඉවර කරන්න බොහොම ශක්තිමත් තැනකට ඕගොල්ලෝ අරන් එන්න දේවල් ටිකක් ලෑස්ති කරලා තියෙනවා. එතකොට ඒ විදිහට බලාගෙන යන්න. බලන්න ලී කැබැල්ල. මොකටද ලී කැබැල්ල? අර සිලින්ඩරේ තියලා ඒකට තමයි මිටියෙන් තට්ටු කළේ. මිටිය. මෝහත් පිහිය. මොකටද ගත්තේ? සිලින්ඩරයයි මෝහත් පිහියයි තියලා තියෙනවා. ගෝවා ගෙඩියයි මෝහත් පිහියයි තිබුණොත් ඒ සව ක්‍රවුට් හදන්න. ලෝහ සිලින්ඩරයයි පිහියයි තියලා තිබුණොත් ආරක්ෂිත ව්‍යුහයක් හදන්න නෙමෙයි. අර සිලින්ඩරයට පස් එක පුරවල ගත්තම සිලින්ඩරේ යටපැත්තේ ඉතුරු වෙන පස් ටික පුතේ කපලා දාන්න. හරි මට්ටමට කපලා දාන්න තමයි මේ හැඩේ හදාගත්තේ. ඒකත් එක්ක අපේ විෂය නිර්දේශයේ නැහැ. ඔයගොල්ලන්ට මතක් වෙනවා නම් පස්සේ තියෙන යම් පස්නියදියක තියෙන ශේෂ්ත්‍ර ධාරිතාව. පස්සේ ශේෂ්ත්‍ර ධාරිතාව ගණනය කිරීමේ ප්‍රැක්ටිකල් එකෙත් ওই විදිහටම තමයි සිලින්ඩරයක් තුලට පස් නියදියක් පුරවගෙන ඒක ලී කොටයක් උඩ තියලා පෙරහන් කඩදාසියක් භාවිතයෙන් තෙතමනේ උරා ගන්න අවශ්‍ය පරිසරයක් ගොඩනගලා ප්‍රැක්ටිකල් එක කරගෙන ඉස්සරහට ගියේ. හරි. ඒතර තරාදිය බර කිරීම සඳහා මේකට වාෂ්පීකරණ තැටිය සහ ඩිසිකේටර් එකක් අවශ්‍යතාවයක් කතා කරලා තියෙනවා. ඒතර වාෂ්පීකරණ තැටිය මොකටද? ස්කන්ධය සහ පරිමාව අතරයි සම්බන්ධතාවය ගොඩනගන්නේ. එතකොට වාෂ්පීකරණ තැටියක් අවශ්‍යයි. පස් සාම්පලය දාලා වියලි ස්කන්ධය ලබා ගැනීම සඳහා ඩෙසිකේටරේ අවශ්‍යතාවය තියෙනවා පුතේ.
ආපහු ස්කන්ධය කිරන්න කලින් උඳුන තුල වියලාගත්ත පස්නියදිය ජල වාෂ්ප පුරා ගන්නේ නැතුව සිසිල් වීම සඳහා තියලා තියන්නේ. එතකොට දැන් මේකේ දක්වලා තියෙන උපකරණ වලට අමතරව අතිරේකව මේ සඳහා උපකරණයක් අවශ්‍යයි. මොකද්ද? අතිරේකව අවශ්‍ය වෙනවා අපිට වියලි උඳුනක්, වායු උඳුන භාවිතා කරන්නේ අපි පස්සාම්පලය නියත ස්කන්ධයක් වෙනකල් රත් කර ගැනීම සඳහා. එතකොට ඒ විදිහට පුතේ කතාව හිමින් සැරේ ගොඩනගාගෙන ඉස්සරහට යන්න පුළුවන්. එතකොට ප්‍රැක්ටිකල් එකින් එක දවසකට ප්‍රැක්ටිකල් 10 විතර වගේ බලන්න හිමින් සැරේ මේ උපකරණ ලයිස්තුව ඇසුරෙන්. හරි උපකරණ ලයිස්තුව ඇසුරෙන් ලිස්ට් එකක් විතරනේ බලන්න තියෙනවා. ඊට වඩා කාලය ඉතුරු වෙලා තියෙනවා. මේ උපකරණ සාමාන්‍ය පරිදි මූලධර්මයේ පාඩම් කරනවා, ක්‍රමවේදයේ පාඩම් කරනවා, දීලා තියෙන ස්කෝලින් වල තියෙන හරි මගේ හරි ස්පොට් ටෙස්ට් වලට ලියනවා, පිළිතුරු සාකච්ඡා කරන ඒවා සටහන් කරගන්නවා. ඊට අමතරව පුතේ අතිරේක විතුරු වෙලා තියෙන කාලය උපයෝගී කරගන්න ප්‍රැක්ටිකල් ගයිඩ් එක දිහා බලලා ඒකේ තියෙන කාරණා ඇසුරෙන්, ඒකේ තියෙන මේ උපකරණ හා ද්‍රව්‍ය ලයිස්තු ඇසුරෙන් මෙන්න මෙහෙමයි සම්බන්ධ කරගන්නේ කියලා. හරි එතකොට අපි යමු වැඩසටහනේ ඉස්සරහට ඉතිරි ටිකක් සාකච්ඡා කරමින්. right පුතේ මීට කලින් අපි සාකච්ඡා කරපු ස්ථානීය පරීක්ෂණ කීපයකම මේ මත්ස්‍ය ආකාර පිළිබඳ ප්‍රශ්න මම යොමු කරලා තිබුණා. මොකද හැම අවුරුද්දකම වගේ මේ ප්‍රැක්ටිකල් එකට මේ පාඩමෙන් මොනවා හරි ප්‍රශ්නයක් ගොනු වෙනවා. එතකොට මේ අද ස්පොට් ටෙස්ට් 5 එකේ ඩිස්කෂන් එකේ වැඩිපුර ප්‍රමාණයක් මේ මාළු ආශ්‍රිත රෝග ඊට පස්සේ ඒ සම්බන්ධව තමයි ප්‍රශ්න කීපයක් ගොනු කරලා තියෙන්නේ. ඒකට මෙතනින් ඉස්සරහට තියෙන ඒ වගේ මම බලාපොරොත්තුවක් නැහැ මේ පාඩම ආශ්‍රිතව ප්‍රශ්න ගොනු කරන්න. මොකද මේක සාකච්ඡා කළාම සම්පූර්ණ වශයෙන් වගේ මේ මාළු පාඩමෙන් එන්න පුළුවන් ප්‍රශ්න ඔක්කොටම වගේ අපි උත්තර සාකච්ඡා කරලා තියෙනවා. ඒතර මීට කලින් පුතේ මසුන් සඳහා ලබා දෙන ආහාර ද්‍රව්‍ය හා සම්බන්ධව ලක්ෂණ අපි කතා කරලා තියෙනවා. ඒ නිසා මේ ආහාර හා සම්බන්ධව ප්‍රශ්න මේකට එකතු කරලා නැති තරම්. එතකොට මේකෙදි රෝග ලක්ෂණ හඳුනා ගැනීම, ඒවට ප්‍රතිකර්ම කිරීම ප්‍රශ්න විදියට අහන්න පුළුවන් ඒවා. ඊට අමතරව මේ විසිතුරු මත්ස්‍ය ආකාර ඔයගොල්ලෝ දන්නවා, විතර දමනය, පැටවුන් දමනය ආදී වශයෙන්. එතකොට මේකෙදි අපි වැඩිපුර අවධානයක් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මත්ස්‍ය ආකාරය හඳුනාගෙන ඒ ඇසුරෙන් අහන්න පුළුවන් ප්‍රශ්න කීපයක් සඳහා උත්තර හොයන්න. එතකොට දැන් මේ නියදී ඇසුරෙන් මේ ප්‍රශ්න ටිකම හයි කියන්න බෑ. නමුත් අහන්න පුළුවන් උපරිම ප්‍රමාණයක් තමයි මේ අහලා තියෙන්නේ. එතකොට මේ හැර පුතේ කරුණු හොයාගන්න බලන්න. එතකොට මේ පළවෙනි එක පහත මත්ස්‍ය ආකාරය නම් කරන්න, ප්‍රජනන ක්‍රමය කෙටියෙන් හඳුන්වන්න, අභිජනනය සඳහා ටැංකි තුල සිදු කරන වෙනස්කම් දක්වන්න කියලා තමයි මේකෙදි මූලික වශයෙන් කතා කරලා තියෙන්නේ. මුලින් පුතේ මත්ස්‍ය ආකාරය හඳුනා ගන්න අවශ්‍යයි. එතකොට ස්ථානීය පරීක්ෂණ කීපෙම. එතකොට පළවෙනි එකට ගියොත් පළවෙනි එකේදී මේ ඉන්නේ අපේ රටට හඳුන්වා දුන්න මත්ස්‍ය විශේෂයක් වන ගප්පි, සාරි ගප්පි කියලාත් කියනවා. එතකොට සාරි ගප්පි වුණාට සාරිය ඇඳගෙන ඉන්නේ ඔයගොල්ලෝ දන්නවා මේ ඉන්නේ පිරිමි මත්ස්‍යයෙක්. සාරිය නැතුව ඉන්නේ ගැහැණු මත්ස්‍යයන්. ඒ කියන්නේ මේ වරලේ තියෙන මේ හැඩේ නැත්තේ ගැහැණු සතුන්ට. එතකොට මේ යුගල හඳුනා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට මත්ස්‍ය ආකාරය වෙන්නේ ගප්පි. ප්‍රජනන ක්‍රමය වෙනකොට පුතේ මේගොල්ලෝ පැටවුන් දමන මත්ස්‍ය ආකාර විදිහට තමයි හඳුනාගන්නේ. ඒත් එක්ක ඔයගොල්ලෝ දන්නවා මේගොල්ලෝ තමයි ලංකාවෙන් අපනයනය කරන ප්‍රභේද අතරින් ඉහළම ස්ථානයක් ගන්නෙ. ඊට පස්සේ යුරෝපය, ඇමරිකාව වගේ රටවලට තමයි අපනයනය කරන්නේ. ඒ පරිසරවලදී පුතේ සිසිල් කාලයන් තියෙනකොට ඒගොල්ලොන්ට ගැළපෙන උෂ්ණත්ව තත්ත්වයන් හදලා දීමේ අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට තමයි සුදුසු පරිසර තත්ත්වයන් තියෙනකොට මේගොල්ලෝ පැටවුන් දැමීම සිදු කරන්නේ.
එතකොට ප්‍රජනන ක්‍රමයේ කෙටියෙන් හඳුන්වන්න කිව්වම ස්පොට් ටෙස්ට් එක නිසා රචනා ප්‍රශ්නයක් ලියන්න ඕනේ නෑ. ස්පොට් ටෙස්ට් එකේදී උත්තර ලියන්න අවශ්‍ය වෙන විදිහට විනාඩි 2ක කෙටි උත්තරනේ පුතේ මේ බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ කෙටි උත්තරයට ලියන්න අවශ්‍ය පදනමට ඕනි මූලික කාරණා ටික විතරක් ප්‍රජනන ක්‍රමය හා සම්බන්ධව ඔයගොල්ලෝ එකතු කරලා තියාගන්න. අභිජනනය සඳහා ටැංකිය තුල සිදු කරන වෙනස්කමක් දක්වන්න. එතකොට මූලික වෙනස්කම් ටික මේ මත්ස්‍ය විශේෂාකාරයත් එක්ක අවබෝධ කරගෙන තිබුණොත් ගැළපෙන ඕනිම එකක් ඕගොල්ලන්ට ඒ අවස්ථාවේදී ලියන්න හැකියාව තියෙනවා. එතකොට මේකෙදී බිත්තර දාන මත්ස්‍යයන්ට නම් ඒ විදිහට උපස්තර වෙනස් කරනවා. පැටවුන් දමන මත්ස්‍යයන් නිසා කුඩා පැටවුන්ට පුතේ විශාල මත්සුන්ගෙන් සැඟවී සිටීම සඳහා කෘත්‍රිම හෝ ස්වභාවික පැටවුන්ට සැඟවෙලා ඉන්න කෙඳිමය ස්වභාවයක් තියෙන. එහෙම නැත්නම් ශාක ආවරණ මේගොල්ලෝගේ ටැංකිය වලට යෙදීමේ අවශ්‍යතාවයක් තියෙනවා. සජාති භක්ෂණය කරනවා නම් වැඩිමු සතුන් කුඩා පැටවුන් ආහාරයට ගන්නවා නම් පැටවුන් දැම්මකින් පස්සේ මව් මසුන් සහ පැටවුන් වෙන් කිරීම සඳහා කටයුතු කරන්න අවශ්‍යයි. ඒ වගේම අපේ රටේ සාමාන්‍ය තත්ත්වයන්ගෙන් බැහැරව නම් මේ සතුන් වර්ධනය වෙන්නේ උෂ්ණත්වයේ පහළ යාම වගේ ඒවා තියෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්වයන් සකස් කිරීම ඒ හැරුණම පුතේ ජලයේ විද්‍යුත් සන්නායකතාවය pH අගේවා බලන්න අවශ්‍යයි. එතකොට ඒ සාධක වෙනස් වීම නිසා හිරු එළිය ලැබීම නොලැබීම කියන කාරණා මත සමහර මසුන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය උත්තේජනය වීම සිදු වෙනවා. එතකොට ඒ හැර ප්‍රජනන ක්‍රියාවලිය උත්තේජනය වෙන්නේ නැත්නම් හෝමෝන භාවිතා කරමින් පැටවුන් බිහි කිරීම සඳහා අවශ්‍ය තත්ත්වයන් නැති කරන්නත් පුළුවන්. එතකොට මේ වගේ මූලික කාරණා කීපයක් පුතේ මේ එක එක ආකාරය ගැන ගොනු කරමින් යනවා. අපි ගියොත් දෙවෙනි නියදියට දෙවෙනි නියදියේ ඉන්නේ මේ බිත්තර දාන මත්ස්‍යාකාරයක් නෙමෙයි පැටවුන් දානමයි. එතකොට අපේ ගුරුවත් පොතේ නිර්දේශ කරලා තියෙන ප්‍රැක්ටිකල් ගයිඩ් එකේ නිර්දේශ කරලා තියෙන උදාහරණ ටික තමයි අපි සාකච්ඡා කරමින් මේ ඉස්සරහට යන්නේ. එතකොට මේ ඉන්නේ මොලි ආකාර වර්ණ ගණනාවක් තියෙනවා. කළු පාට ඉන්නවා, කහ පාට ඉන්නවා, රතු පාට වර්ණයෙන් ඉන්නවා. එතකොට මොලි සහ ප්ලේටි පුතේ මේ හැඩය බොහෝ වෙලාවට එක සමානයි. ඉස්සරහින් මේ වල්ගයේ තියෙන මෙන්න මේ උඩින් සහ පහලින් මේ විශේෂයෙන් ටිකක් බාහිරට නෙරලා තියෙන නෙරුම මගින් මේගොල්ලෝ වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. හිස සහ මුඛයේ තියෙන ස්වභාවය මගිනුත් වෙනස හඳුනා ගන්න පුළුවන්. ප්‍රජනන ක්‍රමය පැටවුන් දමනම තමයි. එතකොට අභිජනනය සඳහා ටැංකිය තුල සිදු කළ යුතු වෙනස්කම් අර වගේමයි. පැටවුන්ට සැඟවීම සඳහා ස්ථාන, උෂ්ණත්වය, pH අගේ විද්‍යුත් සන්නායකතාවය සකස් කිරීම, අවශ්‍ය නම් ශාකමය සුදුසු උපස්තර ටැංකිය තුල ස්ථාපනය කිරීම වගේ කාරණා ඒවයින් ඕනි එකක් මේ සඳහා ලියන්න පුළුවන්. හරි. එතකොට මේ දෙවෙනි නිදර්ශනය අපි කතා කළේ. අපි යනවා ඊගාවෙකට. මේ ඉන්නේ ස්වෝට් ටේල් කියලා හඳුන්වන පැටවුන් දමන මත්ස්‍යාකාරය ස්වෝට් ටේල්. එතකොට ටේල් එකේ මේ කඩුවක් හැඩයට තියෙන නෙරුම පවතින පිරිමි සතාගේ මේ ගැහැණු සතාගේ සාමාන්‍යයෙන් පුතේ මේ ස්වභාවය අනුව ගත්තොත් බොහොම දීප්තිමත් වර්ණ වරල් වල ස්වභාවය හැමතැනදීම ලස්සන මාළුවා වෙන්නේ පිරිමි. ලෝකේ ගත්තොත් එහෙමනේ. දැන් අපි ගත්තත් ලස්සන පිරිමි. හරි. එතනින් අපි ආතෝ කතාව මේකෙන් ස්වභාවය හඳුනා ගන්න පුළුවන්. ගොඩාක් රතු තමයි ප්‍රමුඛව ඉන්නේ. ඒ හැරපුතේ වර්ණ පවතිනවා මේගොල්ලොන්ගේ. ප්‍රජනන ක්‍රමය පැටවුන් දමන අභිජනනය සඳහා සිදු කළ යුතු වෙනස්කම් කලින් මේවට සමාන මේවා ලියන්න පුළුවන්. ඒ ස්පොට් ටෙස්ට් 5 තුන්වෙනි නියදිය. 4 මේ ඉන්නේ ප්ලේටිස්. එතකොට ප්ලේටිස් සහ මොලි වෙනකොට මේ මුඛය සහ වරල් සැකස්ම විශේෂයෙන් මේ අපර වල්ගේ සැකස්ම දිහා බලනකොට මේකේ ස්වභාවයේ පොඩි වෙනසක් තියෙනවා. මේක මෙන්න ෆ්ලැට් තියෙන අරගොල්ලෝගේ වගේ මෙහෙම නෙරුම් දෙක නැහැ. ඒකෙන් මේ ඉන්නේ ප්ලේටිස් කියන ආකාරය හඳුනා ගන්න පුළුවන්. ප්‍රජනන ක්‍රමය පැටවුන් දමන මසුන් අභිජනනය සඳහා සිදු කළ යුතු වෙනස්කම් අර ටිකම තමයි. එතකොට දැන් මෙතනදී අපි මූලික ආකාර 4ක් සාකච්ඡා කරා. බිත්තර දමන, ප්ලේටිස්, ස්වෝට් ටේල්, මොලි සහ ගප්පි. එතකොට අපි ওই ටික තමයි අපේ විෂය නිර්දේශයේ මූලික වශයෙන් කතා කරන්නේ. එතකොට ඒ
රූප සටහන් ඒ මසුන්ගේ සටහන් වලටත් අවධානය යොමු කරමින් ඒගොල්ලොන්ගේ විශේෂ ලක්ෂණ කෙරෙහිත් අවධානය යොමු කරමින් අපි ඊළඟට බිත්තර දමන මත්ස්‍යයන් පිළිබඳව විස්තර කීපයක් ස්ථානීය පරීක්ෂණ සඳහා සාකච්ඡා කරලා බලමු. එහෙනම් මම ගුරුවත් පොතේ තියෙන මූලික කාරණා කීපයකට අවධානය යොමු කරනවා. ඊට සමීපව අපි අධ්‍යයනය කළ යුතු නිසා බිත්තර දාන මසුන් පොතේ ප්‍රධාන කාණ්ඩ කීපයකට බෙදාගත්තා. බිත්තර විසිරුවන්නන්, බිත්තර තැම්පත් කරන්නන්, මෞක බීජ රකින්නන්, වෙන කූඩු සාදන්නන්. බිත්තර විසිරුවන්නන් ටෙට්‍රා ගෝල්ෆිෂ් නම් දන්නවා. ඒතර අනිත් අය හඳුනා ගන්න අවශ්‍යයි. බිත්තර තැම්පත් කරන්නන් ඩිස්කස් සහ ඒන්ජල්, අවුරාටස්, යෙලෝ ප්‍රින්ස්, සර්චීලීස්, මෞක බීජ රකින්නන්, ෆයිටර්, ගුරාමි, පෙන කූඩු සාදන්නන්. එතකොට මේවා සහ ආශ්‍රිත නිදර්ශන බිත්තර දමන්නන් සම්බන්ධව කතා කළ යුතුයි. ඒතකොට බිත්තර විසිරුවන්නන්ට, තැම්පත් කරන්නන්ට, මෞක බීජ රකින්නන්ට, පෙන කූඩු සාදන්නන් සඳහා වෙන වෙන වශයෙන් පොතේ අපි ඒගොල්ලොන්ට සපයා දිය යුතු තත්වයන්, ලක්ෂණ සාකච්ඡා කරමින් ඉතිරි නිදර්ශන කීපයක් ඉස්සරහට සාකච්ඡා කරමු. පොතේ ඊළඟ නියතිය මේ ඉන්නේ අපි කලින් අධ්‍යයනය කරපු බිත්තර දමන මත්ස්‍යයන් ආකාරය යටතේ ප්‍රභේද කීපයක් කතා කළා. ඒ යටතේ බිත්තර විසුරුවන මසුන් යටතේ හම් වෙන ටෙට්‍රා කියන ආකාරය. එතකොට ටෙට්‍රා වලත් පුතේ මූලික හැඩය පොඩ්ඩක් මතක තියාගන්න. හාල් මැස්සෙක් වගේ තමයි පෙනුම, හැඩය. නමුත් වර්ණය විචල්්‍ය වෙන්න පුළුවන්. එතකොට හාල් මැස්සා පාට අයමත් ඉන්නවා. ඒ හැර මේ සටහනේ තියෙන විදිහට බොහොම දීප්තිමත් ලස්සන වර්ණ සහිත මසුනුත් ඉන්නවා. ඒතර ප්‍රජනන ක්‍රමයේ බිත්තර විසුරුවන්නන්. ඒතර පහලින් තියෙන වැලිමය උපස්තරය මතට එහෙම නැත්නම් අපි හදලා දීලා තියෙන පාම් මතු වගේ වදාලා නැත්නම් ස්වභාවික ශාක දාලා සකස් කරලා දීලා තියෙන උපස්තරය මතට බිත්තුරු විසුරුවා හැරීම සිදු කරනවා. එතකොට අභිජනනය සඳහා ටැංකිය තුල සිදු කරන වෙනස්කම් තමයි. එතකොට ප්‍රජනන තත්ත්වය හඳුනාගෙන මේගොල්ලෝ අභිජනනය සඳහා සූදානම් බව හඳුනාගෙන මේ මව්මසුන් නිවැරදිව අභිජනනය සඳහා සූදානම් කරලා අවශ්‍ය පරිසර තත්ත්ව සදලා දෙන්න අවශ්‍යයි. හැම වෙලාවෙම උෂ්ණත්වයේ pH අගේ වගේව බලන්න ඕනේ. බිත්තර තැම්පත් කිරීම සඳහා සමහර සතුන්ට හරිත වර්ණ උපස්තරයක් අවශ්‍යයි. එතකොට මේ මසුන් සඳහා ඒ විදිහට ගැළපෙන උපස්තරය සකස් කර දීම අපි ලියනවා. එතකොට තුන්වෙනි ප්‍රශ්නෙට පුතේ පොදුවේ C කොටසට පොදුවේ උත්තරයක් ලියන්න පුළුවන්. මූලික අවධානය අපි යොමු කරන්නේ මත්ස්‍ය ආකාරය හඳුනා ගන්න පුළුවන්ද කියන එක. එතකොට මේ නිදර්ශන 6 ගෝල්ෆිෂ් එයා ගැන දන්නවා. බිත්තර විසුරුවන්නන්ම තමයි ප්‍රජනන ක්‍රමය. අපි කලින් ටෙට්‍රා සඳහා ලියපු ඕනිම එකක් අභිජනනය සඳහා ටැංකිය තුල සිදු කරන මූලික වෙනස්කම් වලට ලියන්න පුළුවන්. එතකොට ගුරුවත් පොතේ තිබුණු නිදර්ශනයට තේ නැහැ මේ කොයි කාෆ් නැත්නම් කාෆ් කියලා හඳුන්වන මත්ස්‍ය ආකාරමයි. එතකොට කාෆ් ඒගොල්ලොත් බිත්තර විසුරුවන ආකාරයේ මත්ස්‍ය සමූහයක්. එතකොට මේගොල්ලොන්ටත් පුතේ බිත්තර තැම්පත් කිරීම සඳහා සුදුසු පරිදි සකස් කරලා දෙන්න අවශ්‍යයි ටැංකියේ පතුල. ඒ හැරුණම පුතේ දැන් ප්‍රජනන අවස්ථාවට සූදානම්. ඒ මසුන් විතරයි අපි වෙන් කරලා තියාගන්නේ. මේගොල්ලෝ සමූහ වශයෙන් අභිජනනය වන මසුන් කියන කාරණාව ඔයගොල්ලෝ මේ වෙනකොට සිද්ධාන්ත ඉගෙනගෙන තියෙන නිසා දන්නවා. එතකොට ඒකත් එක්ක අවශ්‍ය මූලික වටපිටාව මේගොල්ලෝ සඳහා ගොඩනගලා දුන්නොත් බිත්තර විසුරුවා හැරීම සිදු කරනවා. එතකොට බිත්තර විසිරවීම සඳහා සුදුසු උපස්තරය සකස් කිරීම කියන එක පොතේ තුන්වෙනි කොටසට හොඳ උත්තරයක් වෙනවා. ඊට පස්සේ බිත්තර අලවන මත්ස්‍යයන් ඉන්නවා. බිත්තර තැම්පත් කරන අය ඉන්නවා. ඒ කියන්නේ දීලා තියෙන පෘෂ්ඨයක් මත බිත්තර ඇලවීම සිදු කරනවා. එතකොට දැන් මේ ඉන්නේ ඩිස්කස් කියන අය. ටිකක් ආර්ථික ඉහළ වටිනාකමක් තියෙන මත්ස්‍යාකාරය. ඩිස්කස් වර්ණ ඉතා විචල්‍යයි. දේ දුන්නේ වර්ණ ඔක්කොම වගේ මේ මසුන් තුල හඳුනා ගන්න පුළුවන්. යුගල වශයෙන් තමයි අභිජනනය සඳහා භාවිත කරන්නේ. බිත්තර පුතේ දැන් මේගොල්ලන්ට නම් අපි PVC නලයක් වගේ එකක් ටැංකිය තුල තැම්පත් කරනවා.
අභිජනනයේ බිත්තර ඇලවීමට සුදුසු කාලය එනකොට එතකොට එයා ඒ නලය තුල බිත්තර අලවනවා. අලවනවා විතරක් නෙමෙයි මේ බිත්තර වලින් පැටවුන් නැකල් යම් කාලයක් ඒ බිත්තර රැක බලා ගැනීම, ඒ ආශ්‍රිතව ගැවසීම වගේ කාරණා සිදු කරනවා. බොහොම ඉක්මනින් කලබලයටපත් වෙන මසුන් ඒ නිසා බොහොම ഘോഷාකාරී අඩු, බාධා වීම වලින් අඩු පරිසරයන් තුල මේ මසුන් අභිජනනය කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. මේ නිවෙස් තුල බොහොම සුලභව ඇති කරන ඒන්ජල් වර්ගයේ මසුන් මේගොල්ලෝ පුතේ දීලා තියෙන උපස්තරයක් මත බිත්තර ඇලවීම සිදු කරනවා. එතකොට ඒගොල්ලන්ටත් බිත්තර ඇලවීම සඳහා සුදුසු උපස්තර සකස් කර දීම සිදු කළ යුතුයි. මෙයා ඔස්කා කියලා හඳුන්වන මත්ස්‍යාකාරය. එතකොට එයත් පුතේ දීලා තියෙන උපස්තරයක් මත විශේෂයෙන් ඔය උළු කැබලි පාෂාණයක් මත බිත්තර ඇලවීම සිදු කරනවා. ඒ විතරක් නෙමෙයි බිත්තරයෙන් පැටවුන් බිහි වුණාගෙන් පස්සේ මව්පිය දෙදෙනාගේම රැකවරණය සහිතව තමයි මේ පැටවුන් වර්ධනය වෙන්නේ. එතකොට මේ වර්ණය සුදු පැහැයෙන් යුක්ත වර්ණය මේ ඔස්කා මසුන්ට තියෙනවා. එතකොට හැඩය සහ ස්වභාවය අනුව මත්ස්‍යාකාරය කවුද කියන එක පුතේ මූලික වශයෙන් මතක තියාගන්න. අපි නිදර්ශන 10ක් කතා කළා. 11 වෙනි එකට ගියොත් මෙතන ඉඳලා අපි ඉස්සරහට කතා කරන්නේ පුතේ මෞක බීජ රකින්නන්. මුඛය තුල බිත්තර රඳවාගෙන පැටවුන් බිහි වුණාගෙන් පස්සෙත් යම් කාලයක් ආරක්ෂාව සඳහා මුඛය තුල පැටවුන් රඳවා ගන්නා මත්ස්‍ය විශේෂ ගැන. එතකොට බිත්තර ටික සංසේචනය වුණාගෙන් පස්සේ ඒවා සම්පූර්ණ කාලය තුල පැටවුන් බිහි වෙනකල්ම මේ මාළු ඒගොල්ලොන්ගේ මුඛය තුල තමයි රඳවාගෙන ඉන්නේ. එතකොට අභිජනනය සඳහා මසුන් වෙන් කර තැබීම තමයි සිදු කරන්නේ. එතකොට මේ මාළු බිත්තර ටිකත් රඳවගෙන වෙනමයි ජීවත් වෙන්න අවශ්‍ය. එතකොට ඒ සඳහා මව් මසුන්ට වෙන් කරන ලද ටැංකි සකස් කර දීම තමයි සිදු කරන්නේ. උපස්තරයක විශේෂ අවශ්‍යතාවයක් නැහැ. මොකද මේගොල්ලෝ මුඛය තුලයි බිත්තර රඳවා ගන්න. ඒ නිසා බිත්තර දමන්න කලින් ඒ කාලය තුල පුතේ ආහාර එහෙම ඉතා හොඳට ප්‍රෝටීන ප්‍රමාණය ඉහළ ආහාර ලබා දිය යුතුයි. මොකද මුඛය තුල බිත්තර රකින්න කාලය තුලදී ඒගොල්ලෝගේ ශක්ති පරිහානි වීමක් වෙන්න පුළුවන් ආහාර ලබා ගැනීමේ ගැටලු පවතින නිසා. උදාහරණ ටික අපි කතා කරගෙන ගියොත් මේ ඉන්නේ අවුරාටස් කියන විශේෂය. එතකොට දැන් මෙයා සීබ්‍රාත් එක්ක පටලව ගන්න එපා. සීබ්‍රාගෙත් මේ විදිහට තමයි ඉරි තියෙන්නේ. දැන් අවුරාටස් සහ යෙලෝ ප්‍රින්ස් කියන දෙන්නගෙම පුතේ මේ කහ පැහැය ටිකක් ප්‍රමුඛව තියෙනවා. ඒතර කහ පැහැයත් එක්ක මේ දේහයේ උඩ කොටසේ තමයි කළු පැහැය දැක ගන්න පුළුවන් මේ මත්ස්‍යයන්ගේ. එතකොට මෞක බීජ රකින්න. ඊගාව කෙනා මේ යෙලෝ ප්‍රින්ස් කියලා හඳුන්වන කෙනා පැටලෙන්නේ නැහැ. කහ දීප්තිමත් රන් පැහැයට කිට්ටු කහ පැහැයෙන් විශේෂයෙන් හඳුනා ගන්න පුළුවන් මෞක බීජ රකින්නේ. ඒගොල්ලොන්ටත් අභිජනන ක්‍රියාවලියට පෙර මනාව පෝෂණය ලබා දීම, ප්‍රජනන සමයේදී මව් මසුන් වෙන් කර තබා ගැනීම සහ මෞක බීජ රැකීම සඳහා සුදුසු පරිසරය ටැංකි තුල ඇති කිරීම මූලික වශයෙන් සිදු කරන්න පුළුවන්. බොහොම ජනප්‍රිය මත්ස්‍යාකාරයක් ඔය ෆෙන්ෂුයි කලාවත් එක්ක පුතේ මේ මාළුවට අපේ රටවල් වල සහ මුළු ලෝකයේම ඉහළ වටිනාකම් ලැබුණා. ලකී ෆිෂ් කියලා හඳුන්වනවා. කාසි ගොඩක් මත පිහිනා යන රන් පැහැති මේ මාළු සිම්බල් විදිහට භාවිතා කරනවා ධනය ලැබීමේ. එතකොට මාළුවෙක් ඇති කිරීමත් ධනය ලැබීමේ මාර්ගයක් කියලා කතා කරනවා. මේගොල්ලෝ මාංශ භක්ෂක මසුන් විශාල වශයෙන් වර්ධනය වෙනවා. ධනය ලැබීම කෙසේ වෙතත් තියෙන ධනය පරිහානි වීම සඳහා නම් හේතුවක් වෙන්න පුළුවන්. මොකද විශාල වශයෙන් නඩත්තුව සඳහා වියදම් යනවා. ඒතර මේ මාළුවෙක් නඩත්තු කරනවා කියලා කියන්නේ පුතේ කොහොමද ධනය ටිකක් හොයාගන්න වෙනවා. ඒ නිසා ලකී තමයි. ඒතර වර්ණ ගණනාවක් ඉන්නවා. මේ ඉන්නේ රතු අරවානා කියලා හඳුන්වන මාළුව. ඒ හැර සිල්වර්, ගෝල්ඩ් ඊට පස්සේ නිකන් කොළ පැහැයකට කිට්ටු වර්ණයන්ගෙන් මේගොල්ලෝ හඳුනා ගන්න පුළුවන්. ලක්ෂ ගාණක් මිල වෙනවා වර්ධනය වුණු කෙනෙක්. මේගොල්ලෝ පුතේ ප්‍රජනන සමයේ බිත්තර දාලා ඒ බිත්තර මුඛ කුහරය තුල රඳවා ගනිමින්
පැටවුන් බිහි වෙන අවස්ථාව දක්වාම ආරක්ෂා කරන මාළු ආකාරයක්. 14 නියැදිය මේ ගුරාමි එතකොට කිසිං ගුරාමි, ජෑන් ගුරාමි ආදී වශයෙන් විවහාරික වන නම් ගණනාවක් තියෙනවා. එතකොට ගුරාමි වලත් හැඩය මූලික වශයෙන් හඳුනා ගන්න බොහෝ ගුරාමීන්ගේ මේ ස්පර්ශක වැනි නෙරුම් පවතිනවා කරමල් වලට වහාම පහලින් ඒ සහ හැඩය අනුව අර දර්ශීය ගුරාමියෙකුගේ තියෙන මූලික හැඩය හැම විශේෂයකම පවතිනවා. මේගොල්ලෝ පුතේ කූඩු සාධන මත්ස්‍යයන් කියන ගොඩට තමයි වැටෙන්නේ. පෙන කූඩු ඒගොල්ලොන්ගේ දේහයෙන් මුඛ කුහරයෙන් විශේෂයෙන් නිදහස් කරන ශ්ලේෂ්මල කෙල වැනි ශ්‍රාවයක ඒව මගින් බුබුලු හදලා පෙන කූඩුවක් හදලා ඒ පෙන කූඩුව මත බිත්තර තැම්පත් කර ගැනීම සිදු කරනවා. සමහර කැට්ෆිෂ් විශේෂණ පුතේ ටැංකියේ පවතින ඔය කොලරඩු වගේවත් ඒකට එකතු කරනවා. දැන් පාවෙන තැනක පුතේ මේ ටැංකිය හදනවා නම් විශේෂයෙන් ඔය ෆයිටර්ස් වගේ අයට ඉපිලුම් ද්‍රව්‍යයක් මොනවා හරි පොඩි ප්ලාස්ටික් කෑල්ලක් රිජිෆෝම් කෑල්ලක් වගේ එකක් ටැංකිය උඩ තියලා තියෙනවා. එතකොට එයාට ඒකට සම්බන්ධ කරලා පුතේ මේ පෙන කූඩුව ගොඩ නැගීමේ හැකියාව තියෙන නිසා. එතකොට ඒ පෙන කූඩුව මත යම් නිශ්චිත පරතරයක් සහිතව පුංචි සුදු පාට බිත්තර සමූහයක් දාලා ඒ බිත්තර ආරක්ෂා කිරීම මේ මසුන් සිදු කරනවා. එතකොට බිත්තර පෙන කූඩුව සකස් කිරීම සඳහා සුදුසු පරිසරය සකස් කර දීම අපි සිදු කළ යුතුයි. ඒ හැරුණම පුතේ මව් මසුන් පෝෂණය කිරීම, සුදුසු පරිදි ආහාර ලබා දීම වගේ මූලික කාරණාත් මේ යටතේ අපි සිදු කරනවා. එතකොට මේ අපේ රටේ දුක් විඳින මාළු විශේෂයෙන් ජෑම් බෝතල් වලට එහෙම දාලා මම කියන්නේ ඒගොල්ලොන්ට ඊට වඩා ඉඩ පහසුකම් සහිත ටැංකි ලබා දිය යුතුයි. තනියෙන් නැති කරන නිසා මේගොල්ලෝ අපි තමයි මේ විදිහට හදන්නේ. එතකොට යුගලයක් ගැහණු සතෙක් සහ පිරිමි සතෙක් ටැංකියක බොහොම පහසුවෙන් නැති කරන්න පුළුවන්. බොහොම දීප්තිමත් ලස්සන වරල් සහිත මසුන් පොදුවේ මම කියන්නේ එහෙම බෝතල් වලින් බැහැර පරිසරයක් මේගොල්ලන්ට ලබා දෙන්න ඕනේ. ඒකට මේගොල්ලොත් පෙන කූඩු සකස් කරන මාළු විශේෂයක්. එතකොට නියැදි 15ක් අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒතර ඒකත් එක්ක පුතේ බිත්තර දමන මත්ස්‍ය ප්‍රභේද ටික ඔයගොල්ලෝ වෙනම පොඩි සටහනකට ගන්න. ප්‍රභේදත් එක්ක රූප සටහන් ටික ඔලුවට තියාගන්න උදාහරණ. ඒකත් එක්ක අභිජනනය සඳහා විශේෂයෙන් සකස් කළ යුතු පරිසරය මොකක්ද කියන එක මතක තියාගන්න. ඒතර මේ වෙනකොට අපි සාකච්ඡා කරලා තියෙන කාරණාත් එක්ක පැටවුන් දාන මාළු ටික කවුද? උපස්තර විදිහට මොනවද විශේෂයෙන් වෙනස් කරන්නේ? පරිසරය වෙනස් කරන්නේ කොහොමද? බිත්තර දාන මාළුන්ගේ ප්‍රභේද ටික මොනවද? ඒ ප්‍රභේද වලට අපේ නිර්දේශයේ දීලා තියෙන උදාහරණ කවුද? රූප සටහන ඇසුරෙන් උදාහරණය හඳුනා ගන්න පුළුවන්. දේහ ලක්ෂණ අනුව උදාහරණය හඳුනා ගන්න පුළුවන්. ඒගොල්ලොන්ට බිත්තර දැමීම සඳහා ලබා දීලා තියෙන විශේෂ තත්වයන්, අපි ඇති කරන විශේෂ තත්වයන් මොනවද කියන කාරණාවත් ඔයගොල්ලෝ දන්නවා. ඒතකොට ඒ කරුණු දෙකත් එක්ක අපිට 16 ඊළඟ නියැදිය සඳහා ගමන් කරන්න පුළුවන්. කූඩු සාධන මත්ස්‍යයන්ට පස්සේ තව විශේෂ උදාහරණ දෙක තුනකුත් මම කතා කරනවා. මොකද මේගොල්ලෝ ගැන විස්තර ලොකුවට කතා කරේ නැතත් මේගොල්ලෝගේ නම් අපේ නිර්දේශයන් තුල සඳහන් කරලා තියෙන නිසා. එතකොට ඒ යටතේ මෙයා විතරක් හුරුපුරුදු උදාහරණයක් නෙමෙයි වෙන්නේ නැති. මෙයා අපි හඳුන්වනවා පැරඩයිස් ෆිෂ් කියලා. එතකොට මේගොල්ලොත් සාමාන්‍ය පරිදි පුතේ පෙන කූඩු හදලා පෙන කූඩුව මත ගැහැණු සතා බිත්තර දැමීම සිදු කරනවා. එතකොට කූඩු සාදන්නන් කියන කාණ්ඩය යටතේ තමයි පැරඩයිස් ෆිෂ් කියන කෙනත් අපි වර්ගීකරණය කරන්නේ. එතකොට මෙයා ගැනත් අපි විස්තර ඉදිරියට කතා කරගෙන ගියොත් මේගොල්ලොන්ටත් අභිජනනය සඳහා විශේෂ තත්ත්වයන් නැති කිරීම කියන තැනදී අභිජනන ක්‍රියාවලිය සඳහා සුදුසු පරිදි අර පෙන කූඩුව හදන්න අවශ්‍ය වෙන වටපිටාව සකස් කර දීම සිදු කළ යුතුයි. ඊට පස්සේ මේ ඉන්නේ සීබ්‍රා මසුන්. එතකොට සුදු පැහැති සහ කළු පැහැති අර සාමාන්‍ය සීබ්‍රාවෙකුගේ තියෙන ලක්ෂණම තියෙනවා. එතකොට සීබ්‍රා මසුන් ගත්තොත් පුතේ ඒගොල්ලොන්ගේ අභිජනන ක්‍රියාවලිය සඳහා
මේගොල්ලෝ අපි සලකන්නේ දැන් පිටතර විසිරවන මත්ස්‍ය කාණ්ඩ විදිහට. එතකොට මනා ආලෝක තත්වයන් තියෙන පරිසරවලදී ඒගොල්ලෝ පිටතර දැමීම සිදු කරනවා. ඒ නිසා අභිජනනයේදී සිදු කරන වෙනස්කම් විදිහට විශේෂයෙන් හොඳින් විසරිත ආලෝකයේ වැටෙන්න සලස්සනවා. අනිත් කාරණාව තමයි මේගොල්ලෝ මේ පිටතර ආහාරයට ගන්නා මසුන්. ඒ නිසා පබළු වගේ උපස්තරයක් සකස් කරන්න පුළුවන් ටිකක් අවකාශ ඉතුරු වෙන්න පිටතර දාපු ගමන් මේ පිටතර ටික පිරිමි සතුන් විසින් ශුක්‍රාණු තැම්පත් කරලා සංසේචනය වුණාගෙන් පස්සේ පිටතරේ පතුලේ තැම්පත් වෙනවා. ජලයේ පාවෙන්න නෙමෙයි. එතකොට පතුලේ තැම්පත් වෙනකොට අපිට පුළුවන් මේ පිටතර පතුලට ගමන් කරන විදිහට අවකාශ සහිත උපස්තරයක් හදලා තිබ්බොත් මේගොල්ලන්ට ආහාරයට ගන්න බෑ. එහෙම නැත්නම් පිටතර තියෙන තැනට යන්නේක වළක්වන්න ටැංකියේ පතුලට ආසන්නව පුතේ අපි දැලක් දානවා. එතකොට දැලෙන් යටට වැඩුණු මත්ස්‍යයන්ට යන්න බෑ. බිත්තර ටික ඔක්කොම ඒ දැලේ සිදුරු විස්කම්බය බිත්තර වලට පහළට ගමන් කරන්න පුළුවන් විදියට හදලා තිබ්බොත් ඒ බිත්තර ටික පහළට ගිහිල්ලා වැඩුණු මසුන්ගෙන් ආරක්ෂා කර ගැනීමේ හැකියාව අපිට ලැබෙනවා. එතකොට මේ 17 වෙනි නිදර්ශනය 18 මේ බාබ් කියන වර්ගය. මෙයා ගෝල්ඩන් බාබ් කෙනෙක්. රන් පැහැති බාබ් මසුන් ඔය වල්ගේ සමීපයේ තියෙන තද කළු පැහැති තිත සහ අංශ රේඛාව. මේකට අපි කියන්නේ අංශ රේඛාව හැම මත්ස්‍යයකම තියෙනවා. ඊට ඉහළින් කළු පැහැති ඩොට් සහිත වීම කියන ලක්ෂණත් එක්ක හඳුනා ගන්න පුළුවන්. බාබ් මත්ස්‍යනුත් පුතේ බිත්තර තැම්පත් කරන කාණ්ඩයටම තමයි අයත් වෙන්නේ. මේගොල්ලෝ විශේෂයෙන් උදෑසන කාලයේ තමයි අභිජනන ක්‍රියාවලිය සඳහා විශේෂයෙන් තෝරාගන්නේ. ඒ නිසා අභිජනන ක්‍රියාවලියට සුදුසු පරිසරයන් දිනයේ උදෑසන කාලයේ සකස් කර තැබීම අපි විශේෂයෙන් නිර්දේශ කරනවා. එතකොට ඒ වගේ මූලික දීර්ඝ විස්තර කතා කරන්න පුළුවන් පුතේ මේ සෑම මත්ස්‍යයක් ගැනම. ඒගොල්ලෝ වෙන වෙනම ටැංකි තුල අධ්‍යයනය කරනකොට අපි සලකා බලන්න ඕනි ලක්ෂණ විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් මේකෙදි එක පාඩමක එක කොටසක් විතරයි මේක. ඒ නිසා මූලික ලක්ෂණ කීපයක් මතක තියාගත්තොත් ප්‍රමාණවත් වෙයි කියලා හිතෙනවා. ඊළඟට 19 වෙනි නියැදිය 19 වෙනි නියැදියේ ඉඳලා නියැදි කීපයක් ඉස්සරහට යනකල් මේවා ළමයිට ඒ තරම් හුරු ස්ථානීය පරීක්ෂණ නෙවෙයි. මේ දක්වලා තියෙන පුතේ අපි රෝග ලක්ෂණ කතා කරලා තිනවා. මූලික රෝග ආකාර කීපයක් ඇති වෙනවා. යාන්ත්‍රිකව සිදුවන අනතුරු කියන ඒවා හැරුණම නැත්නම් රසායනික ද්‍රව්‍ය වලට නිරාවරණය වීම නිසා ඒවා එක් එක් මත්ස්‍යයා තුළ තනිව හටගන්න ඒවා වසංගත මට්ටමින් සතෙකුගෙන් තව සතෙකුට බෝවීමක් සිදු වෙන්නේ නැහැ. ඒතර බෝ වෙන ඒවා ආසාදනයේ විය හැකි රෝග තත්වයන් බැක්ටීරියා, දිලීර, වෛරස සහ පරපෝෂී විදිහට බෙදෙනවා. පරපෝෂීත් ඒකසෛලික බහුසෛලික වශයෙන් කාණ්ඩ දෙකක් කතා කරනවා. උදාහරණ පිළිබඳ දල මතකයක් ඕගොල්ලොන්ට ඇති. එතකොට රෝග ලක්ෂණ ඇසුරෙන් මේක මොන කාණ්ඩයට අයිති ආසාදන තත්වයක්ද මසුන් තුල දක්නට ලැබෙන. එනම් රෝග කාණ්ඩය හඳුනා ගත්තනම් නිවාරණය කිරීම සඳහා රෝග තත්වය නියති කිරීම සඳහා ගන්න අනුගමනය කරන ක්‍රියාවලිය මොනවද කියන එක පුතේ ඊට පස්සේ අපිට බලන්න පුළුවන්. එතකොට මෙතන ඉඳලා ඉස්සරහට අපි නිදර්ශන කීපයක් බලමු. සුලභව හමුවන රෝග තත්වයන් සහ ඒවා කොහොමද මූලිකව හඳුනාගන්නේ. ඒතර මේ තියෙන ඒවා හැර රෝග ලක්ෂණයක් කතා කළත් කොහොමද අපිට හඳුනා ගන්න අවස්ථාව ලැබෙන්නේ සහ ඒවා නිවාරණය කිරීම සඳහා විභාගෙට අහන්න පුළුවන්. දීර්ඝ විස්තර නෙමෙයි, ස්පොට් එකකදී අහන්න පුළුවන්. මොනවද මේකට දාන්න හොඳ? හරි, ඒ වගේ තුන්වෙනි ප්‍රශ්නයක් අහලා තියන්න පුළුවන් එකනේ ඇදී එක. ඒ වගේ කීපයක් අපි උදාහරණ සහිතව කතා කරමු.